समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකයේ පුරා විසිරවා හරින උතුම් වූ ධර්ම දේශනා රාශිය අතරින් තවත් එක් ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ පේරාදෙණිය ටිබෙටන් ඊපදිංචි සරෝජා විතරණාරච්චි මහත්මිය විසින් අරමුණ මාර්තු මාස 13 වෙනි දින ජන්ම දිනයේ යෙදෙන පේරාදෙණිය ටිබෙටන් ඊපදිංචි V.A. ටෙනිසන් ආදරණීය ස්වාමි පුරුෂයාට මෙම ධර්ම දානයේ කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේම නමින් මියගිය දෙමෝපියන් වන කේ.පී. පියසේන පියාණන්, අමරා පියසේන මෑණියන්, තෙරේසා මොරගහවත්ත මෑණියන්, ජේමිස් විතරණ ආරච්චි පියාණන්, බුද්ධිනී හා ඉන්දිකා ඥාති සොයුරයන් හා රචිනා පුංචි අම්මා ඇතුළු දායකත්වයේ දරු අය නමින් අභාව ප්‍රාප්ත වූ සියලුම නෑදෑ හිතවතුන්, රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් සහ පින් බලාපොරොත්තු වන සියලු දෙනාටම මෙම කුසල් බලයෙන් ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ගෞරවාන්විත දේශකයන්න් වහන්සේ ඇතුළු ප්‍රඥා නාලිකාවේ සියලුම දේශකයන්න් වහන්සේලාටත් තව තවත් මෙවන් උතුම් ධර්ම දේශනා සිදු කිරීම පිණිස අවශ්‍ය කායික නිරෝගී භව, මානසික නිරෝගී සුව ලැබේවා. උන්වහන්සේලාගේ උතුම් ප්‍රාර්ථනා යායිරුම් මිටි වේවා. සුජීවත්ව සිටින සියලු සහෝදර සහෝදරියන්ටත්, දුව දරුවන්ටත්, ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ලංකාවාසී ලෝකවාසී ජනතාව පීඩාවට පත්ව සිටින කොරෝනා උවදුර ලෝකයෙන් තුරන් වීමටත්, යුද බිය ලෝකයෙන් තුරන් වීමටත් මෙම පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. මෙම පින්කම දෙක බලා සතුටු වන ධර්මයේ ශ්‍රවණය කරන සියල්ලන්ටම සසර ණය ගනුදෙන නිමවි. ඊට ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා කියන මෛත්‍රී සහගත සිතින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. මාතෘකාවක් තියෙනවා ශුන්‍යතාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත් ලෝකය ශුන්‍යයි කියලා. ලෝකයම ශුන්‍යයි. හිස් ගත යුතු දෙයක් නැහැ. අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකය අරගෙන නුවණින් විමසුවොත්, පරීක්ෂා කළොත්, බෙදලා වෙන් කළ බැලුවොත් ශුන්‍යතාවයම තමයි දකින්න තියෙන්නේ. ඒ නිසා තමයි ශුන්‍යතෝ ලෝකෝ. මානෙනි ලෝකය ශුන්‍යයි. ඒක මච්චම නිකායේ චුල්ල ශුන්‍යත සූත්‍රයේ සඳහන් කරනවා. එදා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ එක දවසක් මට මතකයි මම දැන් ශුන්‍යතා විහරණයෙන් වාසය කරනවා කියලා ඔබ වහන්සේ ප්‍රකාශයක් කළා මට මතකයි. ඒක සත්‍යද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද, ඔව් ඒක ඇත්ත. මම එදා විතරක් නෙමෙයි මම අදත් මං ශුන්‍යතා විහරණයෙන් තමයි වාසය කරන්නේ. පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා,
ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට ඔක තේරෙන්නේ නැහෙනි. මට ඔක පොඩක් විස්තර කරලා දෙන්න. ඊපස්සේ කියනවා ආනන්ද මේ සවැත් නුවර මේ චේතවනාරාමේ ඇත්තු නැහැ. අලි නැහැ. අස්සයොත් නැහැ. හරක් ගවයොත් නැහැ. ඒ වගේම ගිහි ස්ත්‍රී පුරුෂයොත් නැහැ. රන් රිදී ඒවත් නැහැ. එවෙන් ශුන්‍යයි. එවෙන් හිස් මේ ජේතවනාරාම. හැබැයි යම් අශුන්‍යතාවයක් තියෙනවා. ඒ තමයි මේ ජේතවනාරාමේ භික්ෂුන් වහන්සේලාගෙන් හිස් නැහැ. තන අශුන්‍යතාවයක් තියෙනවා. ඒතර අනිත් ඒවායින් හිස්. ඒ කියන්නේ අලිත් නැහැ, අස්සයොත් නැහැ, හරකුත් නැහැ, ගිහි ස්ත්‍රී පුරුෂයොත් නැහැ. එතකොට රන් රිදී ඒ ද්‍රව්‍යයක් නැහැ. ඒවෙන් හිස්. හැබැයි අශුන්‍යතාවයක් තියෙනවා. ඒ තමයි මේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. යම් කිසි කෙනෙක් ආනන්ද මේ ගම කියන සංඥාවෙන් අයින් වෙලා මේ මිනිසුන් කියන සංඥාවෙන් අයින් වෙලා එයා වනයේට යනවා. ඒ වනයේට ගියාම ඒ වනයේ තියෙන්නේ ඒ වනය පිළිබඳව යම් කෙලෙස් දෙවිල්ලක් විතරයි. අනිත් ඒවාන් ශුන්‍යයි. හිස්. ඒ කියන්නේ දැන් කැලේකට ගියාම එතන නෑනේ ගමක්. ඒතර ගම පිළිබඳවත් ඒ ගමේ තියෙන යම් යම් දේවල් පිළිබඳවත් එතන සිතුවිලි නෑ. එතන තියෙන්නේ වනය පිළිබඳව සිතුවිලි විතරයි. ඒතර අනිකුත් සිතුවිලි වලින් ශුන්‍යයි. හිස්. ආනන්ද ඒ වනය පිළිබඳව යම් කෙලෙස් දෙවිල්ලක් ඇත්නම් එච්චරයි යට තියෙන්නේ. හැබැයි ඒ සිතුවිල්ලත් අයින් කරලා මේ මහා පොළොවම සමව හිතනවා. මේ මහා පොළොව පිළිබඳව. ඒතර වනය කියන පිළිබඳව සිතුවිල්ලත් හිස්. ඒකත් නැහැ. නැහැ කියන්නේ හිස් කියන එක. ඊට පස්සේ කියනවා ආනන්ද යම් කිසි කෙනෙක් මේ මහා පොළොව කියන සිතුවිල්ලත් අයින් කරලා ආකාසඤ්ඤායතන ධානයට සමවදිනවා. ආකාශය අනන්තයි ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා මේ අවකාශය. ඒ අවකාශයට සිත තියෙනවා සමවදිනවා. එතකොට ආනන්ද අර පොළව කියන සිතුවිල්ලත් එකක් නැහැ. මේ ශුන්‍යතාවය මේ චුල්ල ශුන්‍යත සූත්‍රයේ පැහැදිලි කරන ආකාරය. ඒතර ආකාසඤ්ඤායතනෙ පිළිබඳව කෙලස් දෙවිල්ලක් විතරයි තියෙන්නේ. මොකද දැන් එතන සිත තියලා තියෙනවා. ඒතර සිත තියලා තියෙනවා නම් ඒ පිළිබඳව කෙලස් දෙවිල්ලක් තියෙනවා. එයි ධානය අල්ලගෙන ඉන්නේ. ඒතර මනසින් ධානය අල්ලගෙන ඉන්නේ. මේකට ගැඹුරුයි. හොඳට විමසන්න ඕනේ. ඒතර ආකාසඤ්ඤායතන කියන ධානය යා මනසින් ග්‍රහණය කරන් ඉන්නේ. ඒතර එතන කෙලස් දෙවිල්ලක් තියෙනවා. එතකොට දැන් මුලින් සඳහන් කළ අර ජේතවනාරාමේ තියෙන අර ස්වභාවයන් අලි එතකොට අස්සයෝ ගවයෝ ඒ වගේම ස්ත්‍රී පුරුෂ රන් රිදී ඒ සියලු දේවල් දැන් සිතින්නේ නැහනේ. ඒතර එවෙන් ශුන්‍ය හිස්. සිත හිස් එවෙන්. ඒතර දැන් වනයේට ආව ඒතර ගම කියන ඒ ස්වභාවයනොත් හිස්. එවැනි සිතුවිල්ලක් නැහැ. වනය කියන පිළිබඳව සිතුවිල්ල විතරයි තියෙන්නේ. ඒතර ඒ වනය පිළිබඳව යම් කෙලෙස් දෙවිල්ලක් තියෙනවා නම් එච්චරයි තියෙන්නේ. දැන් අර මහ පොළව කියන මුළු පෘථිවියම මහ පොළව හැටියට සලකලා අර සියලුම සිතුවිලි අයින් කළොත් ඒ මහ පොළව පිළිබඳව යම් කෙලෙස් දෙවිල්ලක් ඇත්නම් ඒ කෙලෙස් දෙවිල්ල විතරයි තියෙන්නේ. අනිත් ඒවා හිස් ශුන්‍යයි. ආයකේන බුදුරජාන් වහන්සේ දැන් ඒ සිතුවිල්ලත් අයින් කරලා ආකාසඤ්ඤායතන ධානයට සමවදිනවා. ඒතර දැන් ආකාසඤ්ඤායතන ධානයට සමවැදුනහම ඒක උපාදාන කරන් ඉන්නේ. ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒතර අනිත් ඒවායින් සිත හිස්. දෙක තැනක. ඒකට හේතුව තමයි දැන් මීට කලින් අපි කියලා දීලා තියෙනවා එක සිතක හටගන්න එක සිතුවිල්ලයි. එක සිතක එකවර හටගන්න එක සිතුවිල්ලයි සිතුවිලි දෙකක් හටගන්නේ නැහැ. එතකොට අනිත් සියලුම සිතුවිලි හිස් ශුන්‍යයි.
නේද? ආකාසඤ්ඤායතනය පිළිබඳව කෙලෙස් දෙවිල්ලක් විතරයි තියෙන්නේ. එයා ඒකෙනුත් ඉවත් වෙලා විඥානච්ඡායතන ධානයට සමවදිනවා. විඥානය, මනස, සිත ඒක අනන්තයි 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 කියලා භාවනා කරනවා. ඒ භාවනා කළේ ධානයට සමවදිනවා. ඒතර ආකාසඤ්ඤායතන ධානයනොත් හිස්. ඒක ශුන්‍යයි. ආනන්ද ඊට පස්සේ ඒ විඥානච්ඡායතනෙන් සිත අයින් කරගෙන අකිඤ්ඤඤ්ඤායතනය ධානයට සමවදිනවා. නත්ති කිංචි කිසිවක් නැහැ. කිසිවක් නැහැ. කිසිවක් නැහැ. සම්මුති වශයෙන් තියෙනවා පරමාර්ථ වශයෙන් කිසිවක් නැහැ හිස්. තෝරේ නත්ති කිංචි කියන ඒ කෙලස් දෙවිල්ල විතරයි තියෙන්නේ. හරි? ඒක උපාදාන කරගෙන ඉන්නවා. ඒතර අනිත්‍යවා සියල්ල හිස් ශුන්‍යයි. ආයි කියනවා ආනන්ද එයා ඒ සිතුවිල්ලත් අයින් කරලා එයා නේව සංඥා ඥාසඤ්ඤායතනෙට සමවදිනවා. ඒ නේව සංඥා ඥාසඤ්ඤායතනෙට සමවැදුනහම ඒ කෙලෙස් දෙවිල්ල විතරයි තියෙන්නේ. ඒක උපාදාන කරන්නේ. උපාදාන කරගත්තොත් යම්කිසි තැනක් යම්කිසි දෙයක් එතන අනිවාර්යෙන් කෙලෙස් දෙවිල්ලක් අනිවාර්යෙන් තියෙනවා. තොර අනිකුත් සියලුම දේවල් වලින් ශුන්‍ය හිස් නැහැ. තොර යාගේ තියෙන්නේ ඒ නේව සංඥා ඥාසඤ්ඤායතනය පිළිබඳව කෙලෙස් දෙවිල්ලක් විතරයි. ආයි කියනවා ආනන්ද. එයාගේ සිත විදර්ශනා චිත්ත සමාධිය මනාව පිහිටනවා. ඇයි? ඒතර රූපාවචර ධාන අරූපාවචර ධාන අෂ්ට සමාපatti උපදවලා තියෙනවා. ඒතර අෂ්ට සමාපatti උපදවපුවාම එයාගේ සිත අතිශය චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. තන්පත්. එයා සිත ඒ චිත්ත ඒකාග්‍රතාවයත් එයා මෙනෙහි කරනවා අනිත්‍ය වශයෙන්. ඒකත් අනිත්‍යයි. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් හැටියට එයා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරලා එයා කාමාශ්‍රව අවසන් කරනවා. කාමාශ්‍රව. දන්නවා කාමාශ්‍රව කියන්නේ මොකක්ද කියලා? කාම කියන්නේ කැමැති කියන එක. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කැමැති තැන ඇලෙනවා නම් කාමාශ්‍රවයි. ඒත් අපි දන්නවා කැමැති දේවල් මොනවද කියන එක. ප්‍රිය කරන දේවල් මොනවද? ආශ්‍රය කරන දේවල් මොනවද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදී. ඔය තමයි කාම වස්තු. කැමැති දේවල්. ඒතර ආශ්‍රව. ඒවට ඇලෙනවා නම් ආශ්‍රව. ත්‍රයා අර චිත්ත ඒකාග්‍රතාවය අතිශය ප්‍රණීත අතිශය බලවත් චිත්ත ඒකාග්‍රතාවයන් ඒ තුළින් එයා කාමාශ්‍රවයන් ප්‍රහීන කරනවා. ඒ අනිකුත් සියලුම සිතුවිලි යාගේ සිතින් බැහැර වෙලා නැති. ඒ චිත්ත ඒකාග්‍රතාවයන් ඒ තුළින් එයා කාමාශ්‍රව ප්‍රහීන කරනවා. එයා භවආශ්‍රවයන් ප්‍රහීන කරනවා. ඒ භවආශ්‍රවයන් ප්‍රහීන කරලා අවිජ්ජාශ්‍රවයන් ප්‍රහීන කරනවා. ඒතර දැන් අවිද්‍යාව කියන එක මොකක්ද කියලා ඔයත් දන්නවා. අවිද්‍යාව කියන එක ගත්තාම අතිශය දීර්ඝයි. ස්කන්ධයන්ගේ සංගුණ අර්ථය දන්නේ, ආයතනයන්ගේ ආයතනාර්ථය දන්නේ, ධාතුන්ගේ නිස්සත්ත්ව නිචීව ස්වභාවය දන්නේ, ඒ වගේම ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය දන්නේ, ඒ වගේම සත්‍ය හතරේ නොවෙනස් වන අවිපරිත ස්වභාවය, නොවෙනස් වන ස්වභාවය දන්නේ. ඒ වගේම සම්මුති වශයෙන් මනස පවතිනවා. පරමාර්ථයේ පවතින්නේ ස්ත්‍රී පුරුෂාදී සිත පවතින්නේ. පහසෙන් පවතිනවා. පරමාර්ථ ධර්මයන් කෙරෙහි සිත පවතින්නේ නැහැ. ඒ තමයි විද්‍යාව. ඒ අවිජ්ජාශ්‍රවයන් ප්‍රහීන කරනවා. තර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිච්ඡා කියන මේ සියලු ක්ලේශ ධර්මයන් සංයෝජන ධර්මයන් ප්‍රහීන කරනවා අවසන් කරනවා. අවසන් කළ උතුම් වූ ඵල සමාපත්තියට අරහත් ඵල සමාපත්තියට සමවදිනවා. එයාට ඉතුරු වෙන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය තුලින් පවත්නා වූ යම් කෙලෙස් දැවිල්ලක් විතරයි. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය කියන්නේ ජීවිතය කියන්නේ පැවැත්ම, ඉන්ද්‍රිය කියන්නේ අධිපති, ජීවිත ඉන්ද්‍රිය. ඒතොර යාගේ
ස්කන්ධ ඉතුරු වෙලා තියෙනවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. ඒ පහ පවතින්නේ පෙර සංසාරේ කරගත්ත කර්ම ශක්තියින්ගේ ඒ ස්වභාවයන් අනුවයි. කම්මඤ්ඤතා කර්මයට අනුකූලව. එතකොට මේ ජීවිත ඉන්ද්‍රියෙන් පාලනය කරන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව යම් කෙලෙස් දෙවිලක් විතරයි තියෙන්නේ. එයා නිරන්තරයෙන් අර ශුන්‍යතා ඵල සමාපත්තියට සමවදිනවා. මේක හරි ගැඹුරුයි නේ. දැන් එක පැත්තකින් දැන් විස්තර කරනවා නම් පැය ගාණක් විස්තර කරන්න පුළුවන්. දැන් එක පැත්තකින් ඒ මජ්ක්‍ධිම නිකායේ චුල්ල ශුන්‍යත සූත්‍රයෙන් ගත්තේ ශුන්‍යතාවය එක පැත්තකින් දේශනා කරා. දැන් තව කරුණකින් පැහැදිලි කරන ශුන්‍යතාවය ඒක මම මීට කලිනුත් කියලා දීලා තිනවා. දැන් නැගෙනහිරින් ඉර පායනවා. අර බටහිර බිත්තිය වදිනවා. නේ? නැගෙනහිරින් ඉර පායපුවාම දැන් මෙතනින් එළියට ගිහිල්ලා බැලුවොත් එහා පැත්තේ බිත්තියේ ඉරු එළිය වැදිලා තියෙනවා. බිත්තිය නැත්තම් පොළවේ වදිනවා. පොළව නැත්තම් වතුරේ වදිනවා. වතුරත් නැත්තම් පිහිටන්න බෑ. එහෙනම් අන්න ඒ වගේ තමයි සිත පිහිටන්නේ සම්මුතියේ. පරමාර්ථයෙන් පරමාර්ථයට ගියාම සිතට පිහිටන්න බෑ ශුන්‍යයි. ශුන්‍යතාවයේ තමයි සිත තියන්න වෙන්නේ. දැන් ඒ කියන්නේ දැන් අපි කියමු නමක් තියෙනවා. ඉන්ද්‍රාණි කියලා නමක් තියෙනවා. දැන් ওই නම දාලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට නේද? ඔය පහ එකට එකතු කරලා නේද ওই නම දාගත්තේ. දැන් පහට බෙදුවාම පහෙන් මොකකටද ওই නම කියන්නේ? රූපස්කන්ධයට කියනවද ඉන්ද්‍රාණි කියලා? එහෙම නැත්නම් වේදනාස්කන්ධයට කියනවද? සංඥාස්කන්ධයට කියනවද? සංස්කාරස්කන්ධයට කියනවද? විඥානස්කන්ධයට කියනවද? කියන්න බෑ. පහ එකට එකතු කරලා ගත්තොත් කියන්න පුළුවන්. එහෙනම් එතකොට ඒ නම හිස් නේද? ඒ නමෙන් ඇති වැඩක් නෑනේ. එහෙනම් කොටස් පහක් තියෙනවා. දැන් කොටස් පහක් බෙදනවා. රූපස්කන්ධය බෙදුවොත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙන ඇති වෙනසෙන් නැති වෙනවා නැති වෙනසෙන් නැති වෙනවා ඇති වෙනසෙන් නැති වෙනවා නැති වෙනසෙන් ඇති වෙනවා. දෙවෙනි ක්‍රියාවක් නැති වෙන්නේ. චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. දැන් එතකොට ඇතිව නැති වෙනවා නම් දැන් නැති වෙනවා කියන්නේ හිස්නේ. නැති වෙනවා කියන්නේ ශුන්‍යයි හිස්. ඒතර රූපස්කන්ධයකුත් නැහැ. රූප කියන වචනය දාගත්තේ සතර මහා ධාතු හඳුනා ගන්නනේ රූපේ කියන වචනය දාගත්තේ. එතකොට දැන් රූපේ රූපස්කන්ධය කියන වචනයත් හිස් මොකද්ද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන. දැන් එතනට සිත ගත්තාම රූපස්කන්ධය කියන්නත් බෑ. ඒකත් ශුන්‍යයි හිස්. හිස් දෙයක්. දැන් සතර මහා ධාතු කියන්නේත් යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. දැන් පඨවි කියන්නේ තද ගතිය. තද ගතිය කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්නේ. දියර ගතිය කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. උණුසුම කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. වායෝ කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. දැන් ඔතනිනුත් යටට ගන්නකො සිත. දැන් එතන සම්මුතියනේ තියෙන්නේ. තද ගතිය කියන්නේ පඨවි. එතකොට ඒකත් යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. එතකොට ඇලෙන ගතිය, දියර ගතිය කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. ආපෝ ධාතුව. උණුසුම කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. වායෝ කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. අපි ඒකත් අයින් කරනවා. මොකද ඒක සම්මුතිය නිසා. ඊට පස්සේ ගන්න තියෙන ශක්තියින් හතරක්. ඒවා හතර ශක්තියින් හතරක්නේ. හොඳයි. ඒතර ශක්තියින් කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්නේ. ශක්තිය කියන්නේ. ශක්තිය කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. ඒක සම්මුතියයි. එතනනුත් යටට සිත ගන්නකො පරමාර්ථයට. සිත කොහෙද තියන්නේ? ශුන්‍යතාවේ. සිතට පිහිටන්න බෑ. සිත ශුන්‍යතාවේ.
ඒකයි ශුන්‍යතෝ ලෝකෝ. මහණෙනි මේ ලෝකයේ ශුන්‍යයි. දැන් අර හිරු එළිය වදිනවා නැගෙනහිරින් පායන හිරු එළිය බිත්තියේ වදිනවා. බිත්තිය නැත්තම් පොළවේ වදිනවා. පොළවේ නැත්තම් වතුරේ වදිනවා. වතුරත් නැත්තම් පිහිටන්න බෑ. එතකොට දැන් අර ඉන්ද්‍රාණි කියන නම රූප වේදනා සංඥා සංකාර විඥාන තුල පිහිටනවා. පහට බෙදුවාම ඒ නමට පිහිටන්න බෑ. දැන් ඒකයි ඇහුවේ දැන් පහෙන් මොකටද කියන්නේ ඉන්ද්‍රාණි කියලා? කියන්න බෑනේ. එතකොට දැන් පහත් බෙදනවා. දැන් වේදනාව ගන්නවා අරගෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. වේදනාව. චිතක්ෂණ දෙකයි යන්නේ. ස්පර්ශයට එක චිතක්ෂණයයි විඳීමේ සිතට එක චිතක්ෂණයයි. එතකොට අර චිත්තක්ෂණ 17නොත් එකයි. රූපේක ආශ්‍රයෙන් 17න් එකයි. එතකොට දැන් ඒක කොහොමද මනසින් අල්ලන්නේ? අල්ලන්න බෑ. අල්ලන්න හදනකොට නැති වෙලා ඉවරයි. ඔය විඳින්න මොන තරම් හැදුවත් විඳින්න හදනකොට නැති වෙලා ඉවරයි. ආයි විඳින්න හදනවා. ආයි විඳින්න හදනවා. හැබැයි ඒකට ස්පර්ශය ඕනේ. පස්සපච්ච වේදනා. ස්පර්ශයෙන් නැතුව මේ ලෝකේ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙනම් එතකොට ස්පර්ශය කියන්නේ එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන ධර්මතාවයක්. වේදනාව කියන්නේ එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන ධර්මතාවයක්. නේ එතකොට වේදනාව ශුන්‍යද? ශුන්‍යයි. හිස්. විඳින්න හදන්න එපා. හදනකොට නැති වෙලා ඉවරයි. ආයි විඳින්න හදනවා. ආයි විඳින්න හදනකොට ආයි නැති වෙලා ඉවරයි. ආයිත් විඳින්න හදනවා. ආයි නැති වෙලා ඉවරයි. දැන් එතකොට වේදනාවට කියන්න බෑනේ ඉන්ද්‍රාණි කියලා. සංඥා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. සංඥාව කියන්නේ හැඳිනීම. හඳුනාගන්නේ සංඥාවෙන්. එක චිත්තක්ෂණයයි. ස්පර්ශයටත් එක චිත්තක්ෂණයයි. සංඥාවටත් එක චිත්තක්ෂණයයි. එහෙනම් පවතින්න පුළුවන්ද? බෑ. මේ පහේම තියෙන්නේ ක්‍රියා පහක්. මේ ක්‍රියා පහ මනසින් අල්ලන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශුන්‍යතෝ ලෝකෝ. ලෝකේ ශුන්‍යයි. හිස්. අල්ලන්න බෑ. අල්ලන්න හදන එක තමයි චන්දරාගය කියන්නේ. ඕක දැහැගන්න, ඕක අල්ලන්න, ඕක ග්‍රහණය කරගන්න හදන එක තමයි චන්දරාගය කියන්නේ. ඉතින් ඕකයි අයින් කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ. තෘෂ්ණාව අයින් කරන්න කියන්නේ ඒකයි. ඔය තෘෂ්ණාවෙන් අල්ලන්න හදන්නේ. අල්ලන්න බෑ. අල්ලන්න තියෙන්නේ වැඩක්. ලෝකේ ශුන්‍ය කිව්වේ ඒකයි. අල්ලන්න දෙයක් නැහැ. එහෙනම් සංස්කාරයන් ඒ කියන්නේ සංස්කාර කියන්නේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. කුසල අකුසල ධ්‍යාන. එතකොට ඒවා පුඤ්ඤාභි සංකාරයකටත් එක චිත්තක්ෂණයයි. ඒ සිතේ හටගන්න සිතුවිල්ලක් විතරයිනේ. ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් ස්පර්ශයටත් එක චිත්තක්ෂණයයි. සංස්කාරයටත් එක චිත්තක්ෂණයයි. මෙතන තියෙන්නේ චන්දරාගයේ ගැටලුවක් විසක් මේ ධර්මතාවයන්ගේ ගැටලුවක් නෙමෙයි. චන්දරාගයේ ගැටලුව තියෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇස රූප වලට බැඳිලා නැහැ. රූප ඇසට බැඳිලත් නැහැ. හැබැයි බැඳීමක් තියෙනවා. කොහෙද තියෙන්නේ බැඳීම? චන්දරාගයේ. නැද්ද? ඒක තමයි අයින් කරන්න තියෙන්නේ. එහෙනම් එතකොට සංස්කාරය හට ගන්න යන්නේ එක චිත්තක්ෂණයි ස්පර්ශයට යන්නේ එක චිත්තක්ෂණයි. එතකොට සංස්කාරයන්ටද ඉන්ද්‍රාණි කියන්නේ? නාම රූපච්ඡ විඥාන. විඳිනවා හඳුනා ගන්නවා හඳුනාගත් දේ පිළිබඳව සිත බලවත් වෙනවා සංස්කාර. එතකොට වේදනා සංඥා සංකාර රූපයත් එක්ක බැඳිලා තියෙන සතර මහා ධාතුන් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාව සිද්ධ වෙන්නේ නාම රූපච්ඡ විඥාන. තර නාම රූප දෙ රූපයකට ආයශ චිත්තක්ෂණ 17යි නාමයට ආයශ එක චිත්තක්ෂණයයි හට ගන්න විඥානයේ ඒ දෙක ප්‍රත්‍යයෙන් හට ගන්න විඥානයට එක චිත්තක්ෂණයයි. ඇතිවන සනෙන් නැති වෙනවා. නැතිවන සනෙන් ඇති වෙනවා ඇතිවන සනෙන් නැති වෙනවා. ගැට ගහලා තියෙනවා මොකෙන්ද? චන්දරාගයෙන්. අයින් කරන්න තියෙන එක ධර්මතාවයයි. මොකද්ද? චන්දරාගය. දැන් ඒකට ශුන්‍යයි නේද? පහට බෙදලා බැලුවොත්. එතන ශුන්‍යතාවයක් තියෙනවා.
දර පරමාර්ථ වශයෙන් ද සම්මුති ලෝකයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් පරමාර්ථයට ගිහිල්ලා අවසානයේ අර ශක්තියින් හතරක් කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්නේ. ශක්තිය කියන්නේ. අපි කියනවා මේක හරි ශක්තිමත්. ඒතොර යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක් ඒකත්. එතකොට එතනිනුත් එහාට සිත ගත්තොත් පරමාර්ථයට එතනින් එහාට ගත්තොත් සිත කොතනද සිත තියන්නේ? සිතට පිහිටන්න බෑ. ආයෙ තමයි ශුන්‍යයි කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන ආනන්ද මම ශුන්‍යතා විහරණයෙන් ඉන්නේ. එතකොට කිසි දෙයක් අල්ලගෙන නැහැ නේද? ලෝකයේත් එක්ක බැඳිලා නැහැ නේද? මනස ලෝකයේත් එක්ක බැඳිලාද? එතකොට බුදුරජාණන් වහන්සේ නැහැ. ඒකනේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මම සියල්ලෙන් මිදුණා කියලා. මම සියල්ලෙන් මිදුණා. ඒ කියන්නේ සිත කොතනවත් ගැට ගහිලා නැහැ. ගැට ගහලා නැහැ. ශුන්‍යතාවේ. දර ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මම එදා නෙමෙයි මම දැනුත් ශුන්‍යතා විහරණයෙන් ඉන්නේ. එතකොට දැන් ඔය සම්මුතිය තුල නේද කෙලෙස් එන්නේ? සම්මුතිය තුලනේ කෙලෙස් එන්නේ. රූපය කියලා ගත්තොත් කෙලෙස් එනවා. වේදනාව කියලා ගත්තොත් කෙලෙස් එනවා. සංඥාව කියලා ගත්තොත් කෙලෙස් එනවා. සංස්කාරයන් කියලා ගත්තොත් කෙලෙස් එනවා. විඥානය කියලා ගත්තොත් කෙලෙස් එනවා. අවසාන කෙරවල ශුන්‍යතාවයට සිත තියන්න අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවක් ඒක මනසින් අල්ලන්න බෑ. අඥාන පුච්චරය තමයි ඔක මනසින් අල්ලන්න හදන්නේ. මනසින් අල්ල ගැනීම තමයි සංසාර ප්‍රවෘත්ති කියන්නේ. සසර ගමන කියන්නේ. භව ගමන කියන්නේ. චන්දරාගය. චන්දරාගය කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ ආසාව, ඇල්ම, කැමැත්ත, ඕනකම්. ඕක අයින් කරන්න කියනවා. එතකොට රූපයත් ක්‍රියාව නවතිනවා, වේදනාවේ ක්‍රියාවත් නවතිනවා, සංඥාවේ ක්‍රියාවත් නවතිනවා, සංස්කාරයන්ගේ ක්‍රියාවත් නවතිනවා, විඥානයේ ක්‍රියාවත් නවතිනවා. ඒ අප්‍රවෘත්තියයි, ඒ නොහට ගැන්මයි, ඒ සසරෙන් මිදීමයි. හට ගන්න තැන දුක තියෙන්නේ. නොහට ගන්න තැන දුකක් නැහැ. දුකේ අවසානයේ. දැන් ඔය එක පැත්තකින් දේශනා කරා. දැන් පැති දෙකකින් දේශනා කරා. තවත් පැති තියෙනවා ශුන්‍යතාවය දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. මම කියන ස්වභාවයෙන් හිස්. දැන් හිස් කියන්නේ මොකද? මුකුත් නැහැ කියන එකනේ. ඒකනේ ශුන්‍යයි කියන්නේ. මුකුත් නැත්තම් එතන හිස්. ඒ තමයි ශුන්‍යයි කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම කියන ස්වභාවයෙන් හිස්. දැන් ඒක කොහොමද විසඳගන්නේ? දැන් මම කියන්නේ මොකේද? ඒක තමයි අර මං කිව්වේ දැන් රූපයට මම කියනවද, වේදනාවට මම කියනවද, සංඥාවට මම කියනවද, සංස්කාරයට මම කියනවද, විඥාණයට මම කියනවද? බෑ. පහ එකට එකතු කළානේ මම දාගත්තේ. ඔය පහ එකට එකතු කළා තමයි මම හදාගත්තේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් රූපස්කන්ධය බෙදලා බලන්නකො මම ඉන්නවද කියලා. මමද මගෙන් හිස්ද කියලා. දැන් බෙදන්නකො රූපය. 28ට බෙදන්න පුළුවන්. මහ භූත 4 නිසා පවත්නා උපාදාය රූප 24ක්. මහ භූත 4 නිසා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය. මේ ධර්මතා 4 නිසා පවත්නා වූ උපාදාය රූප 24යි. ඒ කියන්නේ ඒ හතරම තමයි අර 24 තියෙනවා කියන එකයි කියන්නේ. එතකොට එහෙනම් මහ භූත 4 නිසා පවත්නා වූ උපාදාය රූප 24ක් නම් ඒක වෙන් කළා බලන්න මම කොහෙද ඉන්නේ කියලා. චක්කු ප්‍රසාද රූපේ ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. චක්කු කිව්වැස. ප්‍රසාද රූප කිව්වේ පෙර සිත හැසිරිච්ච ආකාරයට ලැබිච්ච ධර්මතාවයක්. පෙර භවවල සිත හැසිරිච්ච ආකාරයට. ඒ මොකද්ද? සිත හැසිරෙන ආකාරය. සිත හැසිරිච්ච ආකාරය තමයි කර්ම කියන්නේ. සිතේ හැසිරීම අනුව නෙමෙයිද කර්ම ක්‍රියාත්මක වෙන්නේ? සිත හොඳ පැත්තට හැසිරුණොත් කුසල කර්ම. සිත නරක පැත්තට හැසිරුණොත් අකුසල කර්ම. සිත ධානය පැත්තට හැසිරුණොත් ධාන. එහෙනම් සිත හැසිරුණු ආකාරය තමයි ඇස තීරණය කළේ. එතකොට ඇසක් නෙමෙයි තීරණය කරලා තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. හරිද? ඒක දැන් හොඳට දන්නවා. පැහැදිලිනේ ඒක. ඒකට ඉඳ තමයි චක්කු ප්‍රසාද රූප කිව්වේ බුදුරජාණන් වහන්සේ.
චක්කු කිව්වේ ඇසට. ප්‍රසාද රූප කියන්නේ ප්‍රසාද දීමනාවක්. දැන් ආයතනේ අවුරුද්දට සිංහල ලබන මාසෙ දෙනවනේ. ප්‍රසාද දීමනා එහෙම. උත්සවාත්තිකාරම් ආදිවස දෙනවනේ. දැන් මොකටද දෙන්නේ? ආයතනේ ලාභය. එතකොට ඒගොල්ලන්ගේ රාජකාරී හරියාකාරව කෙරුවට ආයතනේ ලැබපු ප්‍රගතිය දියුණුව නිසා යාලට ප්‍රසාද දීමනාවක් දෙනවා. එහෙනම් මේකත් එහෙම තමයි. චක්කු ප්‍රසාද රූපය. එතකොට දැන් චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, ජීව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප. දැන් ඔය කොකටද මම කියන්නේ? කොකටද මම කියන්නේ? දැන් මමද ඉන්නේ එතන. අර ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ධර්මයන්ද තියෙන්නේ. ප්‍රත්‍ය කිව්වේ උපකාරයෙන්. උපකාරයෙන් සකස් වෙච්ච ධර්මයන්ද තියෙන්නේ මමද ඉන්නේ. නෑ. එහෙම නැත්නම් මෙහෙම බෙදමු. 32ක් කොටස් වලට වෙන් කරන්න පුළුවන්. 20ක් තද ගතියට. කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටලොඳ වකුගඩු. ඒ එක කොටසකවත් මම ඉන්නවද? කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිට මේද තෙල් උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා. ඒ 12න් එකකවත් මම ඉන්නවද? ඉතින් මම කියන ස්වභාවයෙන් හිස්නේ. ශුන්‍යයිනේ. ඒතර මම කියන වචනේ වැරදිනේ. ඒක දිට්ඨියක්. වැරදි සිතුවිල්ලක් නම් ඒක දිට්ඨියක්. ඒතර මම කියලා හිතාගෙන ඉන්නවා නම් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක දිට්ඨියක්. ඒ සිතුවිල්ල. ඒ කියන්නේ සිතුවිල්ල වැරදි. එහෙනම් හරි සිතුවිල්ල තමයි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ඒ තමයි හරි සිතුවිල්ල. ඒතර හේතු තමයි කර්මය පෙර භවයේ. ප්‍රත්‍ය තමයි සතර මහා ධාතු. අසහදන්න ප්‍රත්‍ය උනේ සතර මහා ධාතුන්නේ. ඒ තමයි ප්‍රත්‍ය උපකාර ධර්මය. ඒන් උපන් ධර්මය ඇස. ඉතින් මම කියන එක වැරදි නේද එතකොට? හා? ඒතර හරි එක මොකද්ද? නිවැරදි එක. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් දකින්න. ඒතර මම කියන ස්වභාවයෙන් ශුන්‍යයි. මම කියන වචනේ අයින් කරන්න වෙනවා. ඒකේ අර්ථයක් නැහැ. ඒකේ තේරුමක් නැහැ. ඒකේ වටිනාකමක් නැහැ. ඒ නිසා තමයි මම කියන ස්වභාවයෙන් ශුන්‍ය හිස් කිව්වේ. මම ඉන්නවද? ඉන්නවනම් එහෙනම් තියෙනවා. හිස්. මගේ කියන ස්වභාවයෙන් හිස් ශුන්‍යයි. ඒ වචනයත් මනසින් අයින් කරන්න. ඒතර මගේ කියන්න බෑ. එයි සතර මහා ධාතුන්ගේ. ඒගොල්ලන්ගේ තමයි එයාගේ ක්‍රියාවක් තියෙන්නේ මෙතන. පඨවි ආපෝ තේජෝ වායෝ පරිවාර හතරක් තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා. එහෙනම් මගේ කියන්නේ බෑ. මගේ කියන ස්වභාවයනොත් හිස්. මට අයිති කියන්න බෑ. නයි. කම්මඤ්ඤත කර්මයට අනුකූලයි. දැස කර්මයට අනුකූලද? මට අනුකූලද? දැන් මට අනුකූල නැ කන්නඩිය මොකටද දාන්නේ? ආ? කන්නඩිය දාන්න ඕනේ නෑනේ මට අනුකූල නම්. දැන් කාටද අනුකූල? කර්මයට අනුකූලයි. ඒතර කර්මය කියන්නේ මොකද්ද? සිතුවිල්ල. පෙර භවයේ සකස් කරගත්ත සිතුවිල්ල. සිතේ හැසිරීමයි. අද එහෙනම් ඒක තමයි මූල ධර්මය. ඒතර ප්‍රත්‍ය ධර්මය සතර මහා ධාතු. ඒයින් උපන් ධර්මයයි. ඒතකොට එහෙනම් කම්මඤ්ඤත කර්මයට අනුකූල මට අනුකූලනේ. දැන් කන මට අනුකූලද? කර්මයට අනුකූලද? එහෙනම් දැන් මට අයිති කියන්නේ කයි? වැරදිනේ එහෙම. වැරදි එක. මට අනුකූල නම් එහෙනම් හරි. එහෙනම් ආත්මයක් තියෙනවා. එහෙනම් ආත්මයි මට අනුකූල නම්. නෑ කර්මයට අනුකූලයි. කම්මඤ්ඤත. කොහොමද? ඒතර ඒක තමයි සිතට අනුගත වෙන්න ඕනේ. සිතේ ස්ථාවර වෙන්න ඕනේ. ඒතර මට අයිති කියන ස්වභාවයේ හිස් කියන එක වැටහෙනවා. මම මේ හිස් සිතුවිල්ලක් ශුන්‍ය වූ සිතුවිල්ලක තමයි මම මෙච්චර වෙලා ඉර වෙලා හිටියේ. මගේ මනස ඉර වෙලා තිබ්බේ. නෑ මට දැන් සත්‍ය අවබෝධයි. ඒ තමයි එතකොට කන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. වර්තමානයේ මේ මොහොතේ. ඒතර ඒකත් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. කියන්නේ උපකාරයෙන් උපන් ධර්මයක්.
දර වර්තමානයේ මේ ප්‍රවෘත්තියට මේ පැවැත්මට කන කියන වචනේ ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට වර්තමානයේ නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයිනේ නිරන්තරයෙන් කම්ම චිත්ත ඍතු ආහාර නැතුව පවත්වන්න බැහැනේ. ඒ කර්මයෙන් ක්‍රියාත්මක වෙන නිසා කර්මයට අනුකූල නිසා තමයි අර සෑම කෙනෙකුටම ඇහිීමේ අවසානය එකම දවසක එක වේලාවකද තීරණය වෙන්නේ. එක ආයු කාලයකදී තීරණය වෙන්නේ. නෑ. ඒ අයලට වෙනස්නේ. සමහර කෙනෙකුට අවුරුදු 30 වෙනකොට කන් ඇහිීමක් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට දැන් උපත්තියම කන් ඇහෙන්නේ. සමහර කෙනෙකුට ඇහෙන්නේ යන්තම්. සමහර කෙනෙකුට හොඳට ඇහෙනවා. එතකොට මට අනුකූලද කර්මයට අනුකූලද? දැන් මට අනුකූල නම් මං ජීවිතේ තියෙනකම හොඳින් අහන්නවනේ. එහෙම අහන්න පුළුවන්ද? බෑ. එහෙනම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්ද? ඔව් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. එතකොට ප්‍රත්‍ය කියන්නේ හේතු තියෙනවා පෙර භවයේ. මේ හේතුව තමයි කර්මය. ප්‍රත්‍ය තමයි සතර මහා ධාතු. එයින් උපන් ධර්මය. ඒක තමයි ওই වචනය හදාගත්තේ කන කියලා. ක්‍රියාවට කන කියලා වචනයක් හදාගත්තා. හැබැයි මේ වචනේ අපිට විවාහරේදී ඕනේ. නැත්නම් සමාජ ජීවත් වෙන්න බෑ. නේ? ඒක ඕනේ. හැබැයි සිත තියන්න ඕනේ ධර්මය තුල. අවබෝධය තියෙන්නේ මනසේ. ඒක කාටවත් පේන්නේ නැහැ. කන ගැන කතා කරන අපි ડોක්ටර් ගාවට ගිහලා. කනේ යම් වේදනාවක් තියෙනවා නම් අපහසුතාවයක් තියෙනවා නම් අපි ડોක්ටර්ට ගිහලා කියනවා මගේ කනේ ආබාධයක් තියෙනවා. එහෙම නැත්නම් මගේ සතර මහා ධාතුන්ගේ ආබාධයක් තියෙනවා කිව්වොත් දොස්තර මහත්තයා බලන්න මෙයාගේ මොලේ පොඩ්ඩක් පරික්ෂා කරන්න කියලා. එහෙම කියන්න බෑ. නමුත් අපි හැබැයි ධර්මය අවබෝධ කරපු පුජ්‍යලයාගේ මනස තියෙන ධර්මය තුල. තේරෙනවද කියන්නේ? එහෙනම් ඒතර මට අයිති කියන ස්වභාවයෙන් හිස්. මගේ ආත්මය කියන ස්වභාවයෙන් හිස්. මගේ ආත්මය කියන ස්වභාවයෙන් හිස්. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ වශයෙන් පවතින දෙයක්. ඒකට තමයි ආත්ම කියන්නේ. දැන් එහෙමද තියෙන්නේ? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්නද? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. නාසය දිවත්තේ වගේ. කය. කර්මෙන් සකස් කරියක. මුල්ුනේ කර්මයයි පෙර භවී. ඒකනේ වෙනසක් තියෙන්නේ. සෑම කෙනෙක් ඒකට හොඳම නිදර්ශනය තමයි මම මේක ඉස්සලා කියලා දීලා තියෙනවා. මේ ෆින්ගල් මාක්. කෝටි 800ක් විතර ජනගහනයක් ඉන්නවා ලෝකේ. ඔය කෝටි 800 ඕනම කෙනෙක්ගේ ෆින්ගල් මාක් එක තවත් කෙනෙක්ගේ ෆින්ගල් මාක් එකට සම වෙන්නේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ නිර්මාණය කරන ඔය කවුද වෙනස් කරලා තියෙන්නේ? සම කරන්න බෑ. ඔක තමයි අදටත් යම්කිසි අපරාධකාරයෙක් යම්කිසි කෙනෙක් හොයාගන්න තියෙන හොඳම සාක්ෂියක්. ලෝකේ ෆින්ගල් මාක් ඇඟිලි සලකුණ. එయ్యේ. සෑම කෙනෙක්ගේම සිතුවිලි වෙනස්. නානත්ත කාය නානත්ත සංඥා. සිතුවිලි වෙනස්. සිතුවිලි විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ කය. ඒ සිතුවිලි තමයි පෙර භවයේ කර්මය. ඒ කර්මයෙන් තමයි මේ ශරීරයේ සියලුම කොටස් නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් කර්මයේ හේතු. ප්‍රත්‍ය මේ ශරීරය හදලා තියෙන්නේ මොනවෙන්ද? මේ ධර්මතා හතරෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ. වර්ණ ගන්ධ රස ඕච. තේකාර මූලික අවස්ථාවේ හඳුනා ගන්න තමයි 20කට බෙදලා වෙන් කරලා බලන්න කියන්නේ පඨවි ධාතුවට. 12 බෙදන්න ආපෝ ධාතුවට. උණුසුම බෙදන්න 4ක් තියෙනවා තේජෝ ධාතුවට. වායුවේ 6ක් තියෙනවා එක වෙන් කරන්න වායුවට. තියෙනවනේ ඔය 4. පැහැදිලිවම තියෙනවනේ. ඒ අර යම් කිසි කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳව කිසිම අවබෝධයක් නැති කෙනෙකුට මුලින්ම ආරම්භ කරලා මේ ධාතුන් 4යි ක්‍රියාත්මක වෙන්නේ කියන එක අවබෝධ කරන්න තමයි ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහට පරීක්ෂා කරලා බලන්න කිව්වේ. හැබැයි ඒ ධර්මතා 4 තියෙන්නේ ඒ ධර්මතා 4ම තමයි. වායුවට පිහිටන්න බෑ අනිත් ධර්මතා 3 නැතුව. තේජෝ ධාතුවට පිහිටන්න බෑ අනිත් ධර්මතා 3 නැතුව. ආපෝ ධාතුවට පිහිටන්න බෑ අනිකුත් ධර්මතා 3 නැතුව. පඨවි ධාතුවට පිහිටන්න බෑ අනිත් ධර්මතා 3 නැතුව. මේ ධර්මතා 4 නිරන්තරයෙන් ඕනොන්ට ප්‍රත්‍යයයි. නිරන්තරයෙන් ඕනොන්ට ප්‍රත්‍යයයි. ඒ ප්‍රත්‍ය වෙවි යන සිතා වේගයෙන් සිදුවෙන ක්‍රියාදාමයක් තියෙන්නේ. ඒතකොට මගේ ආත්මය කියන ස්වභාවයෙන් හිස් නේද?
ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයට. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයකට. දාන්න බෑ. එහෙනම් ආත්ම ස්වභාවයෙන් හිස්. අනිත් එක තමයි ස්ත්‍රී පුරුෂ කියන ස්වභාවයෙන් හිස්. ඔක සම්මුතියක්. ස්ත්‍රියක් ඉන්නවද? සම්මුති ලෝකේ. නෑ. පුරුෂයෙක් ඉන්නවද? සම්මුති ලෝකේ. ස්ත්‍රියක් කියන ස්වභාවයෙන් හිස්. පුරුෂයෙක් කියන ස්වභාවයෙන් හිස්. එහෙනම් මොකද්ද තියෙන්නේ? දැන් ස්ත්‍රියක ගත්තත් කේස්ලොම් නියදත් සම්මස්නහර ඇටලොඳ වකුගඩු නැද්ද? කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව නැද්ද? උණුසුමක් නැද්ද? අංශක 98.4 වායුව නැද්ද? අද සතර මහා ධාතුන් ඉති. ඒ ස්ත්‍රියක් වශයෙන් දාගත්තේ. ඒ දාගත්තේ මනසින්. ඒක හදාගත්තේ මනසින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්ත්‍රියක් කියන ස්වභාවයෙන් ශුන්‍යයි. ස්ත්‍රියක් නැහැ. හැබැයි ඒ ඉන්ද්‍රියන් තියෙන ස්ත්‍රියගේ ස්වභාවය ඒකට වචනයක් හදාගත්ත ස්ත්‍රිය කියලා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අර පුරුෂ ස්වභාවයට වඩා වෙනස් නිසා ඒකට ස්ත්‍රිය කියලා නමක් දාගත්තා. එකම ධර්මතා හතරේ ක්‍රියාවක් තියෙන්නේ. පුරුෂයෙක් ඉන්නවද? නැහැ. ඒ ස්වභාවය අඳුනගන්න යම් ඉන්ද්‍රියන් තියෙන ශරීරය එච්චරයි. ඒ සතර මහා ධාතුන්ගේ. ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන සියලුම ලක්ෂණත් සතර මහා ධාතුන්. පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන සියලුම ලක්ෂණත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒක කොහොමද ස්ත්‍රියක් කියන්නේ? මනසින් නේද හැදුවේ ස්ත්‍රියක්. මනසින් නේද පුරුෂයෙක් හැදුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්ත්‍රියක් කියන ස්වභාවයෙන් හිස් ශුන්‍යයි. පුරුෂයෙක් කියන ස්වභාවයෙන් ශුන්‍ය හිස්. හරිද? එතකොට එකම ධර්මතාවයක් නේ දකින්න තියෙන්නේ. ඒ එකම ධර්මතාවය තමයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අර මං කියවනේ අර මුලින් ද රූපය බෙදලා වෙන් කළා බලපුවාම සතර මහා ධාතු හැටියට දකිනවා. එතකොට සතර මහා ධාතු බෙදපුවාම ශක්තියින් හතරක් හැටියට දකිනවා. ශක්තියින් හතරත් එතනිනුත් යටට මනස ගත්තාම කොතනද සිත තියන්නේ? ශුන්‍යතාවේ. මෙන්න මේක ශුන්‍යයි කියලා කියන්නේ. ශුන්‍යතාවයේ තියන්න තියෙන්නේ. එහෙනම් ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයෙන් ලබන පහස මේ සියලුම දේවල් ශක්තියින් හතරේ ක්‍රියාවලියක්. ඒ ශක්තියින් හතරේ ක්‍රියාවලිය ඒතර අපි කියවනේ ශක්තිය කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම් කියන එක. එතකොට එතනිනුත් පරමාර්ථයට ගියාම කොතනද තියන්නේ සිත? අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් තියෙන්නේ. එතනට සිත තියන්න බෑ. ඒ තමයි ශුන්‍යතාවය කියලා කියන්නේ. එතන සිත තියන්න බෑ. සිත තියන්නේ චන්දරාගයෙන්. චන්දරාගයෙන් නෙමෙයි සිත තියලා තියෙන්නේ. චන්දරාගයෙන් සිත. ඒතකොට චන්දරාගයට එක චිත්තක්ෂණේ තියෙන්නේ. ඒතකොට චන්දරාගයෙන් සිත තියන්නේ අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට ලකුණු දාගත්තා. මෙයා දරුවෙක්, මෙයා ළමෙක්, මෙයා තරුණෙක්, මෙයා මැදි වයස කෙනෙක්, මෙයා වයසක කෙනෙක්, මෙයා වයෝවෘද්ධ කෙනෙක්, මෙයා ස්ත්‍රියක්, මෙයා පුරුෂයෙක්, මේ මම, මේ මගේ, මේ මට අයිති, මේ මගේ ආත්මය. තථාගතයන් සියල්ල ප්‍රතික්ෂේප කරනවා. සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ශුන්‍යතෝ ලෝකෝ. එහෙනම් හොඳට පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලන්න. චන්දරාගය නෙමෙයිද තියෙන්නේ ඔක්කොම කරන්නේ? ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. දැන් ඇලෙනවා, ඇසට ඇලෙනවා. ඒතර ඇසට දැලෙන්නේ. ඇසක් තියෙන්න බැලෙන්නේ. ශුන්‍යතාවයට නේද ඇලෙන්නේ? ශුන්‍යතාවයට ඇලෙන්නේ. ඒතර කනට දැලෙන්නේ? නෑ. ඇයි? කනක් නෑනේ. අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව එතනිනුත් යටට මනස ගත්තාම ශුන්‍යතාවය. ඒතර දැන් ශුන්‍යතාවයට නේද චන්දරාගය තියෙන්නේ? නාසයට දැලෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවටද? දැන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාව කියන ස්වභාවයෙන්ුත් යටට සිත ගත්තාම ඒක අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් නේ කල්ලන්න බෑ. මොකද චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරයක්. කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්.
ඉතින් කොහොමද අල්ලන්නේ? මනසෙන් අල්ලන්න බෑ. අල්ලන්න හදන්නේ ශුන්‍යතාවය. ඒතර එහෙනම් ඒතර නාස්‍යයක් තියෙනවද? නැහැ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව කියන්නේ ශක්තියින් හතරක්. ශක්තියින් හතරක් කියන්නේ යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන නම්. එතකොට ඒන් යටට සිත ගත්තාම ශුන්‍යයිනේ. හිස්. එතකොට නාසයටද චන්දරාගය ශුන්‍යතාවයටද චන්දරාගය. මේක හරි විස්මිත දර්ශනයක්. හරි විස්මිත දර්ශනයක් මේක. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පෘථග්ජන පුච්චලයා මහණෙනි ආනන්ද මේ පෘථග්ජන පුච්චලයා ಜಾති උම්මත්තකයි ආනන්ද. උප්පත්තේම පිස්සු. ಜಾති අන්ධය ආනන්ද මේ පෘථග්ජන පුච්චලයා. මේ ශුන්‍යතවා ලෝකේ මේ ශුන්‍ය වූ දෙයක් මේ මම මගේ මට අයිති කියලා මෙයාලා අල්ලගන්නේ මනසින්. මේ චන්ද රාගය කියන මේ අතිශය මේ සියුම් ධර්මතාවය නිසා මෙයාලා මේක මේ මනසින් දැහැගෙන ග්‍රහණය කරගෙන තණ්හා උපාදාන කරගෙන ඒ අවිද්‍යාව මෝහය නිසා තෘෂ්ණා උපාදාන කරගෙන මේ දුකෙන් දුකටනිපත් වෙන්නේ. ජාති දුක්ඛයට, ජරා දුක්ඛයට, ව්‍යාධි දුක්ඛයට, මරණ දුක්ඛයට, ශෝක දුක්ඛයට, හැඬීම් වැළපීම්, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හැක්කීම්, කැමැති දේ නොලැබීම, අකමැති දේවල් ලැබීම. එයි මේ අයලා මේ ස්කන්ධ පංචකයේ ආදීනවය දකින්නේ නැති. දැන් මේ ස්කන්ධ පංචකය පවත්තන්න අපි අනන්ත අප්‍රමාණ දුක් විඳින්න ඕන නේද? ඇයි දුක් විඳින්න ඕන කියන්නේ? මේක පෝෂණය කරන්න, මේක පවත්තන්න, මේක ඉදිරියට ගෙනියන්න අනන්ත අප්‍රමාණ අවුවට වේලෙන්න ඕනේ, වැස්සට තෙමෙන්න ඕනේ. එතකොට මෙසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ, සුදුසු ආහාර පාන සපයන්න ඕනේ. එතකොට ඒ සඳහා ගොවිතැන්පත් කරන්න ඕනේ, රැකී ආරක්ෂාවල් කරන්න ඕනේ. නැද්ද? මේ සෑම දෙයක්ම කරන්න එපා. එතකොට මේ සෑම දෙයක්ම කරලත් යම් අපි කියමු භවභෝගයක් හදාගත්තා කියලා මේක හොරු ගන්න පුළුවන්. මේක ජලයෙන් යට වෙලා විනාශ වෙන්න පුළුවන්. මේක ගිනි ගන්න පුළුවන්. මේක එහෙම නැත්නම් රජයට ගන්න පුළුවන්. විනාශ වෙන්නේ. ඒ තුල ඉන්නේ දුක්, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම් නේද? එතකොට මේ ස්කන්ධ පංචකය පවත්වන්න ගිහිල්ලා මිනිස්සු සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාමසේවනයන් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා. ඒ අකුසල ධර්මයන් සිද්ධ කරලා එයාලා නීතිය රැනට අහු වෙනවා. නීතිය රැනට අහු වෙලා එයාලා අනන්ත අප්‍රමාණ ඒ දණ්ඩනයන්ට භාජනය වෙනවා. අවුරුදු ගණන් සිරගෙවල් වල ලගිනවා. එතකොට බෙල්ල කපලා මරලා දානවා. අතපය කපනවා. එතකොට හැම ගලවනවා. ඔලු කටුව ගලවලා උතුරන වතුර වක් කරනවා. උතුර ශරීරයේ කෑලි කෑලි වලට කපලා උතුරන ගොමව දානවා. ඒ කාලේ තිබ්බ දඬුවම් මේ කියන්නේ. මේ සෑම දඬුවමකට අපි භාජනය වෙලා තියෙනවා. විඳලා තියෙනවා මේ සෑම දඬුවමක්ම අපි. විඳේ නැහැ කියලාද හිතන්නේ? සෑම එකක්ම විඳලා තියෙනවා. එතකොට තෙල් කටාරම් වල දාලා පැහිලා තියෙනවා අපි. අනන්ත අප්‍රමාණ මොකටද මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ පවත්වන්න නේද ඔය දුක් සේරම විඳින්. ඒක ආදීනවේ දකින්නේ නැත්තේ. ආස්වාදයක් තියෙනවා. ඒ තමයි සතුට හා සොම්නස. ඉතින් සතුටටත් එක චිත්තක්ෂණයයි, සොම්නසටත් එක චිත්තක්ෂණයයි. හැබැයි ශුන්‍ය උදේකටයි ඔය සතුට හා සොම්නස. ඇති දෙයකට නෙමෙයි, නැති දෙයකටයි ඔය සතුට හා සොම්නස. එයි සත්‍ය වශයෙන් නේ. සම්මුති වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් නේ. ඒකයි ශුන්‍යයි කියලා කිව්වේ. එහෙනම් එතකොට නාසයට කැමති. එතකොට නාසයක් තියනවද, ශුන්‍යතාවයක්ද තියෙන්නේ? සතර මහා ධාතු ක්‍රියාවක් තියෙන්නේ. ඒතර ශක්තියින් හතරයි. ශක්තියින් හතර එතනින් යටට යන්නේ. ශක්තියින් හතර කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. එතකොට එතනින් යටට මනස ගත්තාම අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාවේ තමයි ශුන්‍යතාවයේ තියෙන්නේ. එතකොට ඒක අපිට පෙන්වන්නේ මේ ධර්මතාවයන් හතර නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍යවීම තුළ තමයි අපිට ওই එක චිතක්ෂණයකට චිතක්ෂණ 17කට අපිට පෙන්වන්නේ. එහෙම නැත්නම් අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවක් තියෙනවා. එතකොට ඒ ශුන්‍යතාවයට තමයි අපි මේ චන්දරාගය තියෙන්නේ. ඉතින් මේක දකින්න ඒකට කියන්නේ අදිමානසික. මොකද පැරසයිකොලොජි නේ.
අධිමානසිකත්වයක් ඕනේ. සාමාන්‍ය මනසට දැర్శණය වෙන්නේ. හැබැයි මේ ප්‍රායෝගිකව ලබා ගන්න පුහුණුව තුළින් ක්‍රමානුකූලව එතනට යන්න පුළුවන්. තමයි එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්ව ආනන්ද මම එදත් ශුන්්‍යතා විහරණයෙන් වාසය කරේ මම අදත් ශුන්්‍යතා විහරණයෙන්. ඒතර ශුන්්‍යතා විහරණයෙන් වාසය කරන කෙනාට ආසාව ඇති වෙනවද? රාගය ඇති වෙනවද? ද්වේෂය ඇති වෙනවද? එයාට මෝහය තියෙනවද? නැහැ. ඒතර එයාට දිට්ඨිය තියෙනවද? එයාට මාන්නය තියෙනවද? එයාට විචිකිච්ඡාව තියෙනවද? එයාට තීන මිද්දය තියෙනවද? එයාට උද්දච්චය තියෙනවද? නැහැ නේ. උද්දච්චය තියෙන කොහේ ශුන්‍යතාවය තුල. උද්දච්චන්නේ. ඒතර අහිරිකානෝතප්ප. ලැජ්ජ නැති බය නැතිකම. ඒ මොනවාක්වත් නැහැ නේද? ඒතර කෙලස් ඉවරද? සියලු කෙලස් ප්‍රහීනද? ආයක තමයි ක්ලේශ පරිනිර්වාණය. ආයක තමයි ක්ලේශ පරිනිර්වාණය. ඒතර ශුන්‍යතාවය තුල සිත තිබ්බහම කිසිම ක්ලේශයක් ක්‍රියාත්මක වෙන්නේ කිසිම ක්ලේශයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ තමයි අදා අර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්වේ ආනන්ද මම ශුන්‍යතා විහරණයෙන් වාසය කරන්නේ. එතකොට ශුන්‍යතා විහරණයෙන් වාසය කරනකොට එයා ඵල සමාපත්තියට සමවැදිලා තියෙන්නේ. ඒ මොකද්ද? සංඥා වේදිත නිරෝධය. ඒකට කියන්නේ නිවන කියන්නේ සංඥා වේදිත නිරෝධය නිවනයි. ඒ කියන්නේ සංඥා කියන්නේ හඳුනා ගන්න. හඳුනා ගැනීම තුළ විඳීම සංඥා වේදිත. නිරෝධය කියන්නේ නැහැ කියන එක. ඒතකොට සංඥාව තුළ විඳීමක් නැහැ. ඒ කියන්නේ කිසිම ඒතකොට මුළු ලෝකෙම සංඥාවක්. ඒතකොට අර ශුන්‍යතාවයට ආපුවම කොහෙද සංඥාවක් තියෙන්නේ? රූප සංඥා එතන තියෙනවද? ශබ්ද සංඥා එතන තියෙනවද? ගන්ධ සංඥා තියෙනවද? රස සංඥා තියෙනවද? පොට්ටබ්බ සංඥා තියෙනවද? ධම්ම සංඥා තියෙනවද? නැහැ. මහණෙනි ආනන්ද සංඥා වේදිත නිරෝධයට සමවදිනවා. සංඥා වේදිත නිරෝධයට සමවදිනවා කියන්නේ නිවන. ඒ තමයි හැබැයි ඒකට සමවදින්න පුළුවන් රහතන් වහන්සේට සහ අනාගාමී පුච්චලයන්ට විතරයි. එතනින් මෙහා කාටවත් බේක් කරන්න. අනාගාමී පුච්චලයන්ට පුළුවන් රහතන් වහන්සේට පුළුවන්. ඒ දෙකල තමයි සමවදින්නේ. සංඥා වේදිත නිරෝධය. ඒ තමයි නිවන. ඒ තමයි වර්තමානයේ මේ මොහොතේ මේ භවය තුළ නිවන් සුව විඳිනවා කියන්නේ. මලයන් පස්සේ නිවන් සුව ලැබේවා කියලා නේ අපේ කට්ටිය ගහගන්නේ බෝඩ් එකක්. පෙට්ටියට උඩින් එහා පැත්තේ බිත්තිය වටේ තාප්ප වටේ ගහගන්න. ඕකට නිවන් සැප ලැබේවා කියලා. නිවන් සැප විඳින්නේ මේ භවයේ. ඊගා භවයට තියෙන ප්‍රවෘත්තියක් නැති එක විතරයි. පැවැත්මක් නැහැ. නිවන සුව විඳින්නේ වර්තමාන භවයේ. ඒක තමයි සංඥා වේදිත නිරෝධය. මේක ගැඹුරුයි. හැබැයි පුළුවන්. හැබැයි යන්නේ එතනට අර ශුන්්‍යතාවෙට. දැන් මේක මාතෘකාව ශුන්්‍යතාවෙන්නේ නේ. ශුන්්‍යතාවෙ පිළිබඳව දැනගන්න ඕන කිව්වේ. දැන් හරිද එතකොට? ତොර දිව කියන්නේ තියෙන දෙයක්ද නැති දෙයක්ද? ශුන්‍ය වූ දෙයක්ද පවතින දෙයක්ද? ශුන්‍ය වූ දෙයක්. එයි පවතින දිවක් නෙමෙයි. සතර මහා ධාතු. සතර මහා ධාතු කියන්නේ ශක්තියින් හතරක්. ඒතර ශක්තියින් හතරක් කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක්. එතකොට එතනින් යටට මනස ගත්තාම කොතනද සිත තියන්නේ? අතිශය වේගෙන් මේක සිද්ධ වෙන්නේ. එතන සිත තියන්න බෑ. ඒතර ශුන්‍යතාවය තුළ සිත තියන්න තියෙනවා. මගේ කියන්නත් බෑ වෙන කෙනෙක්ගේ කියන්නත් බෑ. වෙන කෙනෙකුට අයිති කියන්නත් බෑ. මේක වෙන කෙනෙකුට අයිතිද? එතකොට එහෙනම් දැන් තමන්ගේ නිවසේ ඉන්න අය කාගේ කවුද? කාගේ කවුද නිවසේ ඉන්නේ? අම්මා කවුද? තාත්තා කවුද? පුතා කවුද? දුව කවුද? ස්වාමියා කවුද? භාර්යාව කවුද? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. මූල ධර්මයක් තියෙන, උපකාර ධර්මයක් තියෙන, ඒයින් උපන් ධර්මයන්. සතර මහා ධාතුන් තුල ක්‍රියාත්මක වෙන්නේ. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥාන නාම රූප ප්‍රත්‍යයෙන්. ප්‍රත්‍ය අයින් කළොත් ස්පර්ශය අයින් කළොත් විඳීමේ සිත හදන්න බෑ. බෑනේ. කවදා හදන්න බෑ. ස්පර්ශය අයින් කළොත් සංඥාව හඳුනා ගන්න බෑ. ස්පර්ශය අයින් කළොත් සංස්කාරයන් හදන්න බෑ. නාම රූප දෙක අයින් කළොත් විඥාණයට ප්‍රවෘත්තියක් පැවැත්මක් නැහැ. එහෙනම් නාම රූප දෙකට හේතු ප්‍රතිසන්දි විඥානයයි.
විඥානපච්චා නාම රූපං. ප්‍රතිසන්දි විඥානයේනේ නාම රූප දෙක හැදුවේ. පටන් ගත්තේ නාම රූප දෙක. මවගේ ගර්භාෂයක දන්නවනේ. එතකොට විඥානපච්චා නාම රූපං. එහෙනම් එතන ඉඳලා නාම රූපච්චා විඥාන. එහෙනම් විඥාණයට හේතු සංස්කාරයි. සංස්කාර හැදුවේ ඔය ශුන්‍යතාවයට සිත තියාගන්න බැරි අය තමයි සංස්කාර හදන්නේ. එයාලා හදන සංස්කාර. ඒ හදන්නේ අවිද්‍යාව නිසා. ඒ නිසා කිව්ව අවිද්‍යාවපච්ච සංඛාරා. හරිද එතකොට? එතකොට අවිද්‍යාවට ප්‍රත්‍යක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ආශ්‍රව. ආශ්‍රව ප්‍රත්‍යේන අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රත්‍යේන ආශ්‍රව. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාව ආශ්‍රවයන්ට ප්‍රත්‍යයයි. මේ දෙදෙනා ඕනෝන්ගේ උපකාරයෙන් තමයි තියෙන්නේ ඉන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකක් අයින් කරන්න. අයින් කරන්න තියෙන්නේ ආශ්‍රව. ඒ කියන්නේ චන්දරාගය. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ චන්දරාගය. එතකොට චන්දරාගය අයින් කරන්න තියෙන්නේ සම්මුතියේද පරමාර්ථයේද ශුන්‍යතාවයේද? සම්මුතියෙන් පරමාර්ථයට එන්න පරමාර්ථයෙන් ශුන්‍යතාවයට එන්න ශුන්‍යතාවයටයි ওই චන්දරාගය තියෙන්නේ. මෙසිම දෙයක් නැති දෙයකට තමයි ওই චන්දරාගය තියෙන්නේ. ඒක තමයි විද්‍යාව කිව්වේ. ඒක තමයි මෝහය කිව්වේ. ඒක තමයි මුලාව කිව්වේ. රැවටීම කිව්වේ ඒකයි. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ තියනවද වටිනාකම? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි රූපේ පෙන පිටක්. පෙන පිටක් ශුන්‍යයිනේ. පෙන පිටක තියනවද ගත යුතු දෙයක්? මහණෙනි වේදනාව දිය බුබුලක්. දිය බුබුල ශුන්‍යයිනේ. මොකද්ද ගන්න තියෙන දිය බුබුල? හරයක් තියනවද? නැහැ. මහණෙනි සංඥා මිරිඟුවක්. මිරිඟුවක් ශුන්‍යයි නේද? මහණෙනි සංස්කාර කෙහෙල් කඳක්. කෙහෙල් කඳක් මොනවද තියෙන්නේ? මොකද්ද ගන්න පුළුවන්? ගත යුතු කිසිම දෙයක් නැහැ කෙහෙල් කොටේ. කෙහෙල් කඳ. ශුන්‍ය හිස්. මහණෙනි විඥානේ මායාවක්. මායාවක් කියන්නේ හිස්. නැති දෙයක් නැති දෙයක් හැටියට පෙන්වන්නේ. එහෙනම් නැති දෙයක් තමයි ඇති දෙයක් හැටියට පෙන්නලා විඥානේ මායාවට අපු අල්ලගත්තේ මෙච්චර කල්. අපට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විතරක් නෙමෙයි අපිට තව එකක් ඇති කරගන්න පුළුවන්. ඒක ඇති කරගත්තේ නැත්නම් මේ වර්තමාන භවයේ මේ විඥාන පහ කකුල් හතර එකක් වෙයි ඊගාව භවයේ. මේ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. එයි තිරසංසාර දැන් යන්නේ ගස්ුඩ. ඒ පහම නෙමෙයිද තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම නෙමෙයිද ඔය තියෙන්නේ? අපටත් ඒ පහනේ තියෙන්නේ. නැද්ද? හැබැයි අපිට තව එකක් තියෙනවා. ප්‍රඥාව. අන්න ඒ ධර්මය තුල ප්‍රඥාව. ඒ අර යම් ආයතනයක ප්‍රධානියෙක් වෙලා එහෙම නැත්නම් රටේ ජනාධිපති වෙලා රට පාලනය කරන රජ කෙනෙක් වෙලා ඒක නෙමෙයි. ඒ උගත්කම. ඒ තමන්ගේ යම් කිසි ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනගෙන තමන්ගේ ජීවිතය පවත්වන්න අවශ්‍ය කරන ආකාරයේ යම් ධනයක් උපයා ගැනීමේ ඒ හැකියාව. ඒක වෙන එකක්. මේක ඇවිල්ලා ප්‍රඥාව. හැබැයි මේ දුකෙන් ගැලවෙන්න අවශ්‍ය කරන්නේ ප්‍රඥාව. ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ අර උගත්කම. ඒක වෙන එකක්. ඒක තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට ඕන කෙනෙකුට තියෙනවා තමන්ගේ ජීවිතය පවත්වන්න යම් කිසි කාර්යයක් රැකියාවක් යම් දෙයක් ඒක තියෙනවා. ඒක තමන්ගේ උගත්කම අනුව ඒක ඒක දැනීම. මේ ධර්මතාවය මේකට කියන්නේ ප්‍රඥාව. එතකොට හැබැයි දැන් අර උගත් පුච්චරියටත් අර පහ තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙනවා. හැබැයි ප්‍රඥාව ඒක තියෙන්නේ තථාගත ධම තුල. ඒක තියෙන්නේ බෞද්ධ දර්ශනය තුල. ඒකයි ඕනේ අපට. ඒක අපි ගත්තොත් අපි යන්නේ උගස්සුඩ. අපි යන්නේ බඩගාගෙන. අපි යන්නේ නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ. ආයි ප්‍රවෘත්තිය නැහැ. අප්‍රවෘත්තිය. එයි මේ ශුන්්‍යතාවයක් නෙමෙයි අල්ලන්න හදන්නේ. ඉතින් ඒ තුළ නෙමෙයි දුක විඳින්නේ. ඉතින් මනස චන්දරාගය අයින් කරන්න. අයින් කරන්න තියෙන ශුන්්‍යතාවයෙන් චන්දරාගය අයින් කරන්න. ඉස්සෙල්ලා සම්මුතියෙන් ගලවන්න. නැතුව ගන්න බෑ. සම්මුතියනේ දැන්
පැටලිලා තියෙන්නේ මනස. එතනින් ගන්න පරමාර්ථයට. ඒ කියන්නේ සතර මහා ධාතුන්ට ගන්න. එතනිනුත් ගන්න ශක්තියින් හතරට. එතනිනුත් ගන්න කොතනටද ගන්නෙ? ගන්න තරන්නේ. ආයෙන එකට තමයි ඇලෙන්නේ. ඒකට තමයි ඇලෙන්නේ වෙයි. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද කියපු? දැන් ශුන්‍යතාවය දන්න. ඔව්. ඉතින් ශුන්‍යතාවයෙන් මිදෙන්න. ශුන්‍යතාවයක් අල්ලන්න හදන්නේ. අල්ලගෙන ඉන්නේ ශුන්‍යතාවය. නැති දෙයක් ඇති දෙයක් හැටියට අල්ලගෙන. හොඳයි. මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වය දන්ව ලබන්නේ පේරාදෙණිය ටවර්ටන්හි පදිංචි සරෝජා විතරණ ආරච්චි මහත්මිය විසින් අරමුණ මාර්තු මාස 13 වෙනි දින ජන්මදිනයේ යෙදෙන පේරාදෙණිය ටිබෙටන්හි පදිංචි වී.ඒ. ටෙනිසන් ආදරණීය ස්වාමිපුරුෂයාට මෙම උතුම් ධර්ම දානයේ කුසල බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. දෙපාර්ශ්වයේම නමින් මියගිය දෙමව්පියන් වන කේ.පී. පියසේන පියාණන්, අමරා පියසේන මෑණියන්, තෙරේසා මොරගහවත්ත මෑණියන්, ජේමිස් විතාරණ ආරච්චි පියාණන්, බුද්ධිනී ඉන්දිකා ඥාති සොහොයුරියන් සහ රිචිනා පුංචි අම්මා ඇතුළු දායකත්වයේ දරුවාය නමින් අභා ප්‍රාප්ත වූ සියලු නෑදෑ හිතවතුන් රට වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන් සහ පින් බලාපොරොත්තු වන සියලු දෙනාටම මෙම කුසල් බලයෙන් ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ගෞරවාන්විත දේශකයන්න් වහන්සේ ඇතුළු ප්‍රඥා නාලිකාවේ සියලුම දේශකයන්න් වහන්සේලාටත් තව තවත් මෙවන් උතුම් ධර්ම දේශනා සිදු කිරීම පිණිස අවශ්‍ය කායික නිරෝගී භව සහ මානසික නිරෝගී සුව ලැබේවා. උන්වහන්සේලාගේ උතුම් ප්‍රාර්ථනායි අයුරුම් මිට වේවා. සුජීවත්ව සිටින සියලු සහෝදර සහෝදරියන්ටත් දුවා දරුවන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ලංකාවාසී ලෝකවාසී ජනතාව පීඩාවට පත්ව සිටින කොරෝනා වදුර ලෝකයෙන් තුරන් වීමටත් යුදබිය ලෝකයෙන් තුරන් වීමටත් මෙම පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. මෙම පින්කම දෙක බලා සතුටු වන ධර්මයේ ශ්‍රවණය කරන සියල්ලන්ටම සසර ණය ගනුදෙනු නිම වී ඊට ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා. ඒ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. නම් සඳහන් කළ නොකළ යම් කෙනෙක් ඇත්නම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාවන් කියන්නේ. රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ද්වේෂක්ඛයෝ නිබ්බානං